සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අද සුපින්බර අරුණෝදයේම මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සදහම් පද ශ්‍රවණය කොට ජීවිතයට වටිනා අර්ථයක් එකතු කරගන්නයි අපේ මේ සූදානම. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවෙනවා මෙන්න මෙහිම අර්ථයක්. යෝච පුබ්බේ පමජ්ජිත්වා. යම් කෙනෙක් මුලින් ප්‍රමාදයෙන් ඉන්න පුළුවන්. පච්චාසු නප්පමජ්ජති. එනමුත් ඔහු පස්සේ කාලෙක හරි දේ අහලා අප්‍රමාදී වෙනවා නම් සෝ මං ලෝකම් පබහසේති අබ්බා මුත්තෝව චන්දිමා. ඔහු වලාකුලෙන් මිදිච්චි පුන් සඳක්සේ මේ ලෝකයේ එළිය කරන්නේය. කලින් වැරදිලා තියෙන්න පුළුවන්. කායික ක්‍රියාව වැරදිලා තියෙන්න පුළුවන්. වචන වැරදිලා තියෙන්න පුළුවන්. හිතපු විදිහ වැරදිලා තියෙන්න පුළුවන්. ජීවිතයේ තිබුණු ඉලක්ක අභිලාෂ වැරදි අදහස් වෙන්න පුළුවන්. ජීවත් වීම පිණිස මිල මුදල් හම්බ කිරීම පිණිස කරපු රස්සාව, ජීවිතේ ගත කරපු ජීවිකාව වැරදිලා තියෙන්න පුළුවන්. මේ මොන දේ වැරදිලා තිබුණත් ඒ වැරදි ඔක්කොම හදන්න පුළුවන්. සැනසීමට කරුණක්. කොච්චර වැරදුනත් හැදෙන්න පුළුවන්. ඒක තමයි බුද්ධ ශාසනයේ අපට කියා දෙන හරි සොඳුරු පණිවිඩය. මේ මනුස්ස ලෝකයේ පින්වතුනේ මේ පණිවිඩය වෙන කොතනකවත් නැහැ. හැම තැනකම තියෙන්නේ වැරදිකාරයාට දඬුවම් කරාපන්, වැරදිකාරයාට ගල් ගසාපන්, වැරදිකාරයාව නසා දමාපන්. ඇතැන් ඉගැන්වීම් වල තියෙන්නේ යම් මිනිස්සෙක් තව මිනිසෙකුගේ ජීවිතේ තොර කරොත් ඒ මිනිසයාට ඒට වන්දි ගෙවන්න වෙන්නේ තමන්ගේ ජීවිතෙන්. කවුරු හරි මැරුවා නම් මරණ දඬුවම. දැන් අදත් සමහරවිට ලංකාවෙත් අහන්න ලැබෙනවා මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරවන්න නැත්නම් මේව නවත්තන්න බෑ. මේ වගේ මිනිසුන්ගේ මහා ලාමක කතා. මේ පරිබාහිර සමාජය තුල තියෙන එහෙම එකක්. මිනිසෙකුට හැදෙන්න බෑ. වැරදි හදාගෙන නිවැරදි වෙන්න බෑ. එහෙම අදහස් ගොඩාක් තියෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ මිනිසෙකුට සියලු වැරදි හදාගෙන කොච්චර වැරදිලා තිබුණත් වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න පුළුවන් තැන. තමන්ගේ ජීවිතයට ආලෝකය එකතු කරගන්න පුළුවන් තැන. හරියට හඳ වලාකුලෙන් වැහිලා තියෙද්දී හඳට බෑ ලෝකෙ එළිය කරන්න. ඒ වලාකුලෙන් වැහුණු නිසා වැහිච්චි වලාකුළු ඉවත් වුණා නම් හඳට පුළුවන් ලෝකෙ එළිය කරන්න. මේ ජීවිතත් ඒ වගේ. හරි ඇසුරක් නොලැබීම නිසා,
හරි වචනයක් අහන්ට නොලැබීම නිසා. හරි මාර්ගෝපදේශයක් නොලැබීම නිසා මිනිස්සුන්ට ඕන තරම් වරදින්න පුළුවන්. ඒ වැරදිලා හිටපු කෙනාට හරි දේ අහන්ට ලැබෙද්දී එයා අප්‍රමාදී වුණොත්, එයා කල් දාන්නේ නැතුව වැඩේ පටන් ගත්තොත්, අන්න ඒ කෙනාට වලාකුළු ඉවත් වෙන ලොව එළිය කරන හඳ මණ්ඩල වගේ මේ ලෝකේ සුන්දර චරිතයක් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අදහසක් ඇති කරගන්න හිතක්. මං මගේ වැරදි හොඳට බලලා මං මේ වැරදි හදාගන්න කෙනෙක් වෙනවා. මං මගේ අඩුපාඩු හොඳට බලලා අඩුපාඩු හදාගන්න කෙනෙක් වෙනවා. අඩුපාඩු සාධාරණීකරණය කර කර ඉන්නේ නැතුව මං අඩුපාඩු වලින් තොර ජීවිතයක් උපදව ගන්න මහන්සි වෙනවා කියන හිත පින්වතුන් ඇති කරගන්න. අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනවා පින්වත් ඩී.එම්. ආරියරත්න දසනායක මහත්මයා සහ පින්වත් ජී.එම්. හේමාවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින් සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම නිදුක් නිරෝග සුව පැතීම තමයි අද ධර්ම දානයේ ප්‍රධානම අරමුණ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී වදාළ මේ ලස්සන ගාථාව අපි කවුරුත් සජ්ජායනා කරමු. ධම්මපදයේ ලෝක වර්ගයේ 6 වෙනි ගාථාව පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි මේ විදිහට සජ්ජායනා කරමු. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකං පභාසේති අම්භාමුත්තෝව චන්දිමා යමෙක් පමාවේ සිටිමින් වැඩ බහුලව සිටිය නමුත් නොපමාවේ අනුසස් දැන පසුව නිවන් මග යයි නම් වලාකුලින් මිදුණු සඳක් අහසේ බබලන විලසින් අවිඳු අඳුර ඇති මෙලොවේ නුවණින් හේ බබලන්නේ. යම් කෙනෙක් මුලින් ඉන්න පුළුවන් ප්‍රමාදයෙන්. මුලින්ම බණපද අහන්න ලැබෙනකොට කෙනෙකුට තේරෙනවා නම් මම ප්‍රමාදයෙන් උන්නේ. මං කරලා තියෙන්නේ කයින් වැරදි වැඩනේ. මං කරලා තියෙන්නේ ජීවත් වීම පිණිස වැරදි ආකාරයේ රස්සාවක්නේ. ජීවිතේ ගත කරලා තියෙන්නේ මම වැරදි තාලෙටනේ. එනකොට දහම් පද ඇහෙද්දි ධර්මයේ තේරෙද්දි එහෙම වැටහෙනවා නම් ඒකත් නුවණක්කාරකමක්. මට වැරදුනා කියලා තේරෙන එක තමුන්නේ වැරද්ද තමන්ට දකින්න පුළුවන්කම නුවණක්. වටින නුවණක්. බොහෝ දිනෙකට නැති නුවණක්. බොහෝ දිනෙක තමන්ගේ වැරදි දකින්නේ නැහනේ. පේන්නේ අනුන්ගේ වැරදිනේ. අනුන්ගේ ඒවා තමයි හොයන්නේ. අහසවල්ලුන්ට මෙසේ වැරදි තිබේ. අසවල්ලුන්ට මෙසේ වැරදි තිබේ. අසවුන්ගේ මේ ක්‍රියාව මෙසේ වැරදිය. ගොඩාක් අයට බාහිර වැරදි පේන්නේ. තමුන්ගේ වැරද්ද දකින්නට දක්ෂයෝ ඉතා ටික දෙනෙක් ඉන්නේ. එකතු වෙන්න ඕන ඒ දක්ෂයෝ අතරට. තමන්ගේ වැරද්ද තමන්ගේ අඩුපාඩුව අපට දැක ගන්න පුළුවන් නම් පින්වතුනි ඒක අපේ නුවණක්. ඔන්න කෙනෙක් තමන්ගේ අඩුපාඩුව දැක්කා. අනේ මට කායික ක්‍රියාව වැරදිලා. ඊළඟට අපි හිතමු එයාට බණපද අහන්න ලැබෙනකොට එයාට තේරෙනවා මං මෙච්චර කාලයක් වචන කතා කරපු විදිහ මට වැරදිලා. මම මේ කටින් බොරුත් කියලා, මං කේලනුත් කියලා, හිස් වචනත් කතා කරලා, පරුස වචනත් කතා කරලා. ඊළඟට මං ගුණවතුන්ට මේ මොකුත් නොදැන මං නිඳා පහස කරලා. මට වැරදිලා කියලා එයා දකිනවා. ඒක එයාගේ නුවණක්, දක්ෂකමක්. ඊළඟට තමන් හිතුවිලි මෙහෙවපු ආකාරයේ හිත හසුරවපු විදිහ කෙනෙකුට තේරෙනවා මම මේ හිතපුවා හරි නෑ. මට වැරදිලා. ඊළඟට නුවණ තියෙන
හොඳට බුද්ධිමත් භාවයක් තියෙන මිනිසෙකුට අපි හිතමු යාට උපතින් ලැබිච්ච ආගමික වටපිටාව. එයාට යමක් කමක් තේරෙන වයසට එනකොට තේරුමක් ඇති වෙනවා නම් මං මේ නිෂ්ඵල එකක් පස්සේනේ යන්නේ. උපතින් අපි එක එක ආගමික පරිසරවලට නැඹුරු වෙලා යනවනේ. බුදු කෙනෙක්ගේ සත්‍ය වූ දහම අහනකොට බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා නම් මම මේ ගිහින් තියෙන්නේ වැරදි පාරකයි කියලා. වැරද්ද ලෙස දැකීම දක්ෂකමකි. වැරද්ද විදිහට දැකලා ඒ වැරද්දට පිළියම් කිරීමට හැකි අවස්ථාව කියන්නේ ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඒක මේ ලෝකේ ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක විතරයි. සම්බුද්ධ ශාසනය නැති පරිබාහිර ලෝකයේ තුල බලන්න පින්වතුනි. හැම තිස්සෙම තියෙන්නේ වැරදි කාර්යාව තලා පෙලා දැමීමයි. වැරදි කාර්යාව විනාශ කොට දැමීමයි. වැරද්දක් වෙච්චි මිනිසයාට දඬන කිරීමයි. බලන්න සමහරවිට දඬුවම් විදිහට ආගමික දඬුවම් තියෙනවා. ගල් ගහලා මරන්න ඕන. පුච්චලා මරන්න ඕන. එල්ලලා මරන්න ඕන. හිස කඳින් වෙන් කරලා මරන්න ඕන. මෙහෙමයි ආගමික දර්ශන. හොඳට ඇස්සරලා බලන්න ලෝකේ දිහා. එතකොටයි සත්‍ය වූ ධර්මයක තියෙන පිවිතුරු බව පේන්නේ. බුදු කෙනෙක්ගේ ධර්මයේ කොච්චර සොඳුරුද? කොයිතරම් අසිරිමත්ද? කොයිතරම් සැනසිලිදායකද? ඒක දැනෙන්න ගන්නේ. හොඳට දැස් ඇර නුවණැසින් යුක්තව ලෝකයේ දිහා බලද්දී. නිකම් මෝඩ අදහස් වල මුල් බැසගෙනම නම් අපි ජීවිතය දිහා බලන්නේ. අපේ ජීවිතය ගැන කියන්න පුළුවන් ජීවත් වුණත් මලවුන්සේය. ජීවත් වෙලා පණ පිටින් හිටියත් මැරිලා වගේ. ඒ නිසා එහෙම ජීවිතයකට වඩා එක දවසක් හරි නුවණින් යුක්තව ගත කරනවා නම් ඒකමයි වටින්නේ. හොඳට බලන්න පින්වතුනි. අපිට අපේ මේ ජීවිතය ගත කරනකොට වැරදිලා තියෙන තැන් ඒවා හොයන්න ඕන. ඒ හොයන්නේ හූල්ලා ඉන්න නම් නොවේ. අයියෝ මට වැරදිලා. මම මේ විදිහේ අකටයුතුකම් කරලා මගෙන් මේ වගේ අඩුපාඩු සිද්ධ වෙලා එහෙම මැසිවිලි නගනගා ඉන්න නෙවෙයි අපි අපේ වැරදි අඩුපාඩු හොයාගන්නේ. කුමකටද? හැදෙන්නයි. බුද්ධ ශාසනය ඇතුලේ හැදෙන්න තියෙන පරිසරේ මිනිස්සෙකුගේ ජීවිතයේ යහපතට හරවා ගන්න තියෙන පරිසරය ගැන ඔබට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ සිද්ධිය. පිංගුතුනි ධාර්මික රජෙක් බිම්බිසාර කියන මහරජුරුව තෙරුවන් කෙරෙහි මහා ප්‍රසාදයකින් යුක්තව බිම්බිසාර රජුරුව රජකම් කළේ කොටින්ම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකෙක්. බිම්බිසාර රජුරවන්ට හිටපු එකම පුතා අජාසත්ත. අජාසත්ත නොමග ගියා. දේවදත්තයා කියන පාප මිත්‍රය ඇසුරු කරපු නිසා. ඒ පවිටා බුදුරජාණන් වහන්සේ ගැන අජාසත්තගේ හිත අපැහැදුවා. ධර්මයේ ගැන හිත අපැහැදෙව්වා. සංගරුවන ගැන හිත අපැහැදෙව්වා. අජාසත්තගේ හිතේ තමන්ගේ තාත්තා ගැන දුෂ්ට චේතනාවක් ගොඩනැගෙව්වා. අවසානයේ අජාසත්ත කුමාරයා බිම්බිසාර මහරජුරුවන්ව ඝාතනය කළා. මේක අපි කවුරුත් අහලා තියෙන එකක්. තමන්ගේ තාත්තා මරණයට පත් කිරීම කියලා කියන්නේ මේ ලෝකේ කෙරෙන පාප කර්මය අතරේ දරුණු පාප කර්මයක්. ඒකට කියනවා ආනන්තරිය කියලා. ගොඩ එන්න බෑ. මේ ජීවිතය තුල ගොඩ එීමක් නැති ආනන්තරී පාප කර්මයක්. අතොරක් නැතුව ඊළඟ ජීවිතේ ඒකාන්ත කොට නිරේ යන්න වෙන අන්න ඒ විදිහේ පාප කර්මයක්. මව් ඝාතනය කිරීම, පියා ඝාතනය කිරීම, රහතුන් ඝාතනය කිරීම, සංඝ බෙහෙදේ සිදු කිරීම, සම්බුදු රජුන්ගේ කුපිත සිතින් සම්බුදු රජුන්ගේ රුධිරයේ සෙලවීම ආනන්තරීය පාප කර්ම. ආනන්තරීය පාප කර්මය සිද්ධ වුණොත් එහෙම ඒ කෙනාට අතොරක් නැතුව නිරේ ගිහිල්ලා තමයි විඳවන්න සිද්ධ වෙන්නේ. කල්පයක් නිරේ පැහැෙනවා. දැන් අජාසත්තට ඒක වුණා.
අජාසත්තට එය සිදු වී තියෙද්දී තමන්ගේ පියා මිය පරලෝ යන වෙලාවේ ඒ නිමේෂයේම පියාගේ පණකින්ද අත හැරෙනකොටම සිහි උපන්නා. හැබැයි සිහි උපදිනකොට තමන්ගේ අතින් ආනන්තරේ පාප කර්මෙ සිද්ධ වෙලා. ඒ වුණාට බලන්න මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අජාසත් රජුරුවන්ව ප්‍රතික්ෂේප කළේ නැහැ. අජාසත් රජුරුව භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට ඔය අජාසත්තට ලං වෙන්න දෙන්න එපා, මේ තාත්තා මරපු මිනිසයා ඔය පුද්ගලයා වැසුරු කරන්නේ මං කියලා බැහැර කළේ නැහැ. භික්ෂු සංඝයා කිසි කෙනෙක් අජාසත්තව බැහැර කළේ නැහැ. අජාසත් මහරජුරුවන්ටත් ධර්මයේ කිව්වා. ඒ රජුරුව තේරුම් ගත්තා තමන්ට වැරදුණු බව. රජුරුව එතන ඉඳලා ගොඩාක් පින් කළා. මේ බුද්ධ ශාසනයේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ පළමුවෙනි ධර්ම සංගායනාව කරන්න අනුග්‍රහය දායකත්වයේ දරුවේ අජාසත් මහරජුරුව. සුළුපටු පිනක්ද? ශාසන චිරස්ථිතිය පිණිස හේතු වෙන මහා ක්‍රියාවක්. ඒ ක්‍රියාවට දායකුනේ අජාසත් මහරජුරුව. ඊළඟට මහා ධාතු සෑයක් සකස් කළා. භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු සිරුරේ ද්‍රෝණ 7ක ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ධාතු සෑයක් සකස් කළා මහා කස්සප මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන්. අජාසත් මහරජුරුව. එතකොට ඉබඳු ඊළඟ ජීවිතේ ඒකාන්ත කොට නිරේයන්ට ඉන්න කෙනෙක් කියලා ඒකාන්ත කොට කියන්න පුළුවන් කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ පිහිටක් තිබුණා. තමන් මේ බරපතල පාප කර්මයේ මේ විදිහට සිද්ධ කරගත්තත් ඒ පාප කර්මයාගේ විපාක දීන් අවසානයේ තමන්ට යහපත පිණිස හේතු වෙන උතුම් පිනක් ඉස්මතු වෙන්න ඕන කියන අදහසින් පින් කළා. ඒ නිසා පින්වතුනේ මේ බුදු සසුනේදී නම් හදාගන්න බැරි වැරද්දක් නැත්තේය. ඕන වැරද්දක් හදන්න පුළුවන්. ඕන වැරද්දක්. ගොඩාක් වැරදිලා තිබුණත් හැදෙන්න පුළුවන්මයි. ඒ විශ්වාසය ඇති කරගන්න. විශ්වාසයෙන් අහන්න මේක. ඕන වැරද්දක් හදන්න පුළුවන්මයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ එහෙම මහා සාරයක්. මේ ධර්මයේ තුලින් ඕන වැරද්දක් හදන්න පුළුවන්. බලන්න මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ සමීපයට ආපු අය ඇතැමෙක් මිනිස්සු දහසක් මරලා ලේ වැකුණු කඩුවක් අතැතිව සම්බුදුරජාණන් වහන්සේගේ පස්සෙත් පන්නගෙන ආවා සම්බුදුරජාණන් වහන්සේවත් ඝාතනය කරනවා කියලා. එහෙමයි ආවේ. බුදුරජාණන් වහන්සේගේ පස්සෙත් පැන්නුවා අඟුලිමාල යොදුන් 3ක්. යොදුන් 3ක් පස්සෙන් පැන්නුවා භාග්‍යතුන් වහන්සේවද ඝාතනය කරමි කියලා. එහෙම ආවේ මේ බුද්ධ ශාසනයට. බරපතල විදිහට දුෂ්ට චේතනා ඇතිව. හැබැයි සම්බුදුරජාණන් වහන්සේගේ බණපද අහපු ගමන් අර අතීතයේ ඔක්කොම අත්හැරියා. හූල්ලා හිටියේ වැරදිච්ච තැන් එකක් ගානේ හැදුවා. අවසානයේ රහතන් වහන්සේලා බවට පත් වෙලා නිදහස් වුණා. බුදු සසුන. අම්බපාලි අඩ්ඩකාසී ගණිකාවෝ. ඒ ගණිකාවන් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න පෙර ඈලා ගත කරපු ජීවිත ගැන කියනකොට ඒ ජීවිත කතා තේරී ගාථාවල සඳහන් වෙනවා. කියනවා අම්බපාලි අඩ්ඩකාසී වගේ ගණිකාවෝ නොයෙක් ආකාරයෙන් මේ ශරීරය සරසාගෙන වේසාගේ දොරකඩ වේසාගේ කියලා කියන්නේ ගණිකා මඩම. මේ ගණිකා මඩම් වල දොරකඩට වෙලා පුරුෂයෝ අල්ලගන්න බලාගෙන හිටියා කියනවා. හරියට මුවෙක් අල්ලගන්න වැද්දෙක් උගුලක් අටවලා බලාගෙන ඉන්නවා වගේ. එහෙම මිනිස්සුන්ට ගිජු වෙච්ච කාන්තාවෝ.
එක දවසට පුරුෂයෝ කීප දෙනාත් එක්ක යහන් ගත වෙනවා. රාගයෙන් මුස්සපත් වෙලා රාගෙන් දැවි දැවි හිටපු අය බුද්ධ ශාසනය තුලේ රාගගිනි සියල්ල සංසිඳුවාගෙන සැපවත් උන්නේ නැද්ද? මේ තමයි බුදු සසුන. බරපතල විදිහට මිත්‍යා දෘෂ්ටිවල ග්‍රහණය වෙලා හිටපු අය. ඒ මිසදිටු මේ බුද්ධ ශාසනයට පැමිණිලා තමන්ගේ ජීවිතයේ සියලු මිසදිටු අන්ධකාරයන් දුරු කරගෙන සැනසුන්නේ නැද්ද? එසේ සැනසුණා. ඉතින් අතීතයේ දිහා මේ ශාසනය අපි බලනකොට අපිට පේනවා වැරදි හදාගත්ත, අඩුපාඩු හදාගත්ත, දොස් හදාගත්ත අය. ඒ අය දෙස බලා අපි තුත්සුක වෙන්න ඕනේ මොකකටද? අපේ වැරදි, අපේ අඩුපාඩු, අපේ දුර්වලකම් හදාගන්න. ගොඩාක් දෙනෙකුට තියෙන දුර්වලකමක් තමයි තමන්ගේ වැරදි, තමන් කරපු පාප කර්ම, තමන්ගේ අඩුපාඩු පේනකොට හූලා ඉඳීම. පසුතැවි තැවි ඉඳීම, කෙඳිරි ගගා ඉඳීම. අපි හිතමු පින්වතුනි, වැරැද්දක් අඩුපාඩුවක් පාප කර්මයක් සිද්ධ වෙච්ච එකක් ගැන අපි යලි හැරි බල සුසුම් හෙලනකොට පාප කර්මයේ ගෙවි ගෙවි යනවා නම් කමක් නැත. පාප කර්මයක් ගැන හිතා පසුතැවෙනකොට පිනක් වැඩෙනවා නම් කමක් නැත. පාප කර්මය ගැන හිතා පසුතැවෙනකොට අඩු ගානේ හදවතට සැනසුමක් එනවා නම් එච්චරවත් කමක් නැත. ඒ මුකුත් නැහැ. කිසිම අර්ථයක් නැහැ. අපි තැවි තැවි ඉන්නවා. බුද්ධ ශාසනයක් තියෙද්දී පසුතැවෙන්න හොඳ නැහැ. බුද්ධ ශාසනය නැති කාලෙක නම් පසුතැවෙනව ඇරෙන්න වෙන විකල්ප නැහැ. පසුතැවෙන්න විතරනේ වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය කියලා කියන්නේ පසුතැවීමකින් තොරව ජීවිතේ දිනන්න පුළුවන් තැන. ලෝකේ ඉතා කලාතුරකින් තමයි මේ අවස්ථාව උදා වෙන්නේ. බුද්ධ භවයේ කප්ප සතේහි දුර්ලභෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම කල්ප 100කටත් දුර්ලභයි. ඒ කල්ප 100කටත් දුර්ලභව ලැබෙන බුද්ධ ශාසනයේ පසු නොතැවීම පිණිස පහළ වෙන තැනයි. පසු තැවි විඳෝ ආපු සංසාර ගමනේ සසර දුක් සියල්ල එකම තැනක නැති වී යනවා නම් ඒ බුද්ධ ශාසනය පමණයි. ඉතින් ඒ නිසා තමන්ගේ වැරදි අඩුපාඩු සම්බන්ධයෙන් මා මේ අද මේ ධර්මය ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේම ගොඩාක් අය අපට හම්බෙලා තියෙනවා. තමන්ට වෙච්චි වැරදි ගැන හිතා වර්තමානය ගත කරන අයියෝ ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම වැරදුනා. අනේ අපි ඒ කාලේ මෙහෙම කටයුතු කළා. අනේ අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙලා ඉන්නකොට අපිට සලක ගන්න බැරුව ගියා. අපි තරහින් හිටියා. නොයේක් දේ. අපි ඒ දේවල් ගැන පසුතැවුණා කියලා කිසිම අර්ථයක් අපට එකතු වෙන්නේ. අර්ථය එකතු වෙන්නේ කොහොමද? ඒ පාප කර්ම කුසල් බලයකින් වහන්න ඕන. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. යස්ස පාපං කතං කම්මං. යම් කෙනෙක් තමන් කරපු පව් කුසලේන පිතියති. ආරි මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම් සෝමං ලෝකං පබහාසේති අබ්බහා මුත්තෝව චන්දිමා. ඔහු මේ ලෝකේ ආලෝකමත් කරනවා. වලාකුලින් මිදී අහස් කුස එළිය කරන ලෝකේ එළිය කරන හඳක් වගේ. ওই ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළේ අඟුලිමාලයන් අරඹයා. අඟුලිමාලය කියලා කියන්නේ මිනිස්සු 1000කටත් වඩා මරපු කෙනානේ. අවසානයේ මිනිස්සු මරලා ඇඟිලි 1000ක මාලයක් හදන්න සූදානමින් හිටියේ. ඇඟිලි 1000න් 999ක් සම්පූර්ණ වුණා. තව එක ඇඟිල්ලයි ඕන්නේ. මේ එක ඇඟිල්ල උවමනා කරන වෙලාවේ සම්බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික නේත්‍රයට අඟුලිමාල හසු වුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කළානේ අඟුලිමාලයන් කරා. භාග්‍යතුන් වහන්සේ දැක්ක ගමන් අඟුලිමාල කල්පනා කළා ඊළඟ ඇඟිල්ල මම මේ ශ්‍රමණයාගෙන් ගන්නවා.
තමන්ට සරණ දෙන්න එන, තමන්ට පිහිට දෙන්න එන, තමන්ව සසර දුකින් නිදහස් කරවීම පිණිස පැමිණි ශාස්ත්‍රූන් වහන්සේ දකිනකොට අංගුලිමාලට හිතිච්ච හිතුවිල්ල මං මොහුගේ ඇඟිල්ල ගන්නවා. කඩුව අරගෙන පැන්නුවනේ. අශ්වයාට වඩා වේගින් දුවන්න පුළුවන්. අශ්වයාට වඩා වේගින් දිව හැකි අංගුලිමාලයෝ බුදුරජාණන් වහන්සේ කරා හඹා එනකොට භාග්‍යතුන් වහන්සේ එරදියක් කළානේ. අංගුලිමාලයන් කොච්චර වේගින් පැමිණියත් තථාගතයන් වහන්සේ පියවි ඉරියව්වෙන් සංසුන්ව වඩිනවා. හැබැයි අංගුලිමාලට ලං වෙන්න බෑ. එරදිය. එරදිය නිසා යොදුන් 3ක් තිස්සේ අංගුලිමාල පැන්නුවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ සංසුන්ව වඩිනවා. අංගුලිමාලට දශමයක්වත් කිට්ටු වෙන්න බෑ බුදුරජාණන් වහන්සේට. අංගුලිමාල බැලුවා මේකේ මොකක් හරි අద్භූත එකක් තියෙනවා. මේ ශ්‍රමණයන්ගේ කිසි කලබලයක් නෑ. සංසුන්ව වඩිනවා. මම පිඹගෙන දුවනවා. ලං වෙන්න විදිහක් නෑ. අංගුලිමාල බුදුරජාණන් වහන්සේට කතා කළානේ. ඒ ශ්‍රමණය නැවතියන් කිව්වා. බුදුරජාණන් වහන්සේ අන් අංගුලිමාලට කතා කරනවා. අංගුලිමාල මම නැවතිලා නෙවෙයි ඉන්නේ. නුඹ ඔහේ නවතින්න කිව්වා. අංගුලිමාල ওই කාරණේ හිතුවා. අංගුලිමාල අහනවා ශ්‍රමණය ඔබ කොහොමද නැවතුනේ? මං නැවතිලා නැත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල සියලු ප්‍රාණීන් කෙරෙහි හිංසනය අත්හැරීම නිසා මා නැවතී සිටිමි. ප්‍රාණීන්ට හිංසා කරන නිසා නුඹ නැවතී නැත. කියපු ගමන් ඇස් ඇරුණා. අංගුලිමාල කොහොම අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වුණා. අංගුලිමාල තෙරුන් වහන්සේ. අංගුලිමාල තෙරුන් වහන්සේ එදා ඉඳලා ගමන් කරන්න පටන් ගත්තා. අර වැරදි පාර කොහොම අත්හැරලා ගමන් කරන්න පටන් ගත්තා. ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා. ඒ වැඩපිළිවෙලේ හික්මෙන්න පටන් ගත්තා. ඒ වැඩපිළිවෙලේ හික්මෙනකොට අංගුලිමාලයන් හට තිබුණා සුවිශේෂී දක්ෂකමක්. අංගුලිමාල තෙරුන් වහන්සේගේ ජීවන ප්‍රවෘත්ති ඉගෙන ගන්නකොට පින්වතුනි මෙන්න මේ තැන හොඳට හිතේ කාවද්ද ගන්න. හරි වටින තැන. ගොඩාක් අය අංගුලිමාල තෙරුන් වහන්සේගේ මේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ආනුභාව සම්පන්න ජීවිතය ගැන සිහි කරනවා. එහෙම නැත්නම් කරපු මේ පින්කම් ආදිය ගැන සිහි කරනවා. නමුත් මෙන්න මෙතන සිහි කරනවා හරි අඩුයි. මේක හරි වටින එකක්. ඒ මොකද්ද? තමන්ගෙන් වෙච්චි වැරදි ටික අතහැරලා වාසය කරන්න තිබුණු දක්ෂකම. ඔබ හිතන්න කෝසලයට වෙලා ඒ කෝසලයේ ගම් නියම් ගම් ඇසුරු කරගෙනම තමයි අංගුලිමාල ප්‍රාණඝාතයන් කළේ. මිනිස්සු 1000කට වඩා මරලා දිනවා. අවසානයේ සැවැන් නුවරට වෙලාමයි අංගුලිමාලයන් සිල්ගුණ දම් පුරන්ට තීරණය කළේ. අංගුලිමාල තෙරුන් වහන්සේගේ තිබුණ දක්ෂකම කඩු ගානේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වේ නෑ. අනේ ස්වාමීනි මම මේ සැවැන් නුවර මේ කෝසලයේ ඇසුරු කරගෙනමනේ ස්වාමීනි මේ මිනිසුන්ව මැරුවේ. මං මරපු මිනිසුන්ගේ පවුල්මයි තියෙන්නේ මේ ප්‍රදේශවල. ස්වාමීනි නිකන් මට හිතට හරි නෑ වගේ. ඒ හින්දා ස්වාමීනි මං පිළිවෙත් පිරීම උදෙසා රජගහ නුවරට යන්නද? එහෙම නැත්නම් මං කොසඹෑ යන්නද? මම වෙන ඈතකට ගිහිල්ලා පාඩුවේ මේක කරගන්නද කියලා ඇහුවේ නෑ. පුදුමයි. සාමාන්‍යයෙන් අපි නම් එහෙම අහයි. මට මෙතනදී ස්වාමීනි මගෙන් වැරදි වෙච්ච තැනනේ. මෙතන ඉන්නකොට මට නිකන් හරි නෑ වගේ. මම වෙන දිහාකට ගිහිල්ලා මේවා හදාගන්නද? අපි තැන මාරු කරන්න බලනවා. අපි හිතනවා තැන මාරු කරාම හරියයි කියලා.
දුර්වල හිතක ස්වභාවය. තැන මාරු කරාම හරියයි අපි එහෙම හිතනවා. එක්ක අඳින පළඳින විදිහ මාරු කරාම හරියයි අපි එහෙම හිතනවා. අපි ඔය වගේ බාහිර මොකක් හරි තමයි මුල් කරගන්නේ. අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කිසිවක් වෙනස් කරන්න හිතුවේ නෑ. වෙනස් කළේ තමන්ගේ හිත. තමන් හිතන රටාව වෙනස් කළා. දුෂ්ට චේතනා මොකුත් නැතුව හැම සත්වයෝ ගැන මෙත් සිතින් ඉන්න උත්සාහවත් වුණා. බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදයේ විතරක් හිතේ රඳවාගෙන උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. මිනිස්සු ලාමක පරුස වචනින් බයිනවා කියනවා. මේකා තමයි මගේ මව් මරපු එකා. මේකා තමයි මගේ ස්වාමි පුරුෂයා අහිමි කරපු එකා. මං අද වෙන්දුබුවක් වෙලා ඉන්නේ මේකා නිසා. ඇතැම් දරුවෝ බයිනවා කියනවා අපි දෙමව්පිය නැතුව අනාථයෝ බවට පත් කළේ මෙන්න මේ පුද්ගලයා. එහෙම අහන්න ලැබුණා. ඒවා අහගෙන උන්වහන්සේ නිහඬව පිණ්ඩපාතේ වැඩියා. විස්මයජනකයි. ඇත්තටම අංගුලිමාල තෙරුන් වහන්සේගේ චරිතයේ ඒ ජීවිතයේ අතිශයින්ම පුදුම සහගත තැනක් ඒක. උන්වහන්සේ නිහඬව වැඩම කළා. උන්වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කවදාවත් කංකින්දිරි ගාලා නෑ. අනේ ස්වාමීනි මිනිස්සු බයිනවා. මිනිස්සු කාරලා කෙල ගහනවා. කවදාවත් භාග්‍යතුන් වහන්සේට එහෙම කියලා නෑ. ඒ වුණාට ඇතැම් වෙලාවට අංගුලිමාල තෙරුන් වහන්සේට මෙහෙම සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියනවා. පිණ්ඩපාතේ වඩිනකොට මේ ළමයි සමහරලාවට ගහක අඹ ගෙඩි කඩා ගන්න ඔන්න ගහට පොළු ගහනවා. ඒ පොළු කරකැවිලා ඇවිල්ලා අංගුලිමාල තෙරුන් වහන්සේගෙම ශරීරය වදිනවා කියනවා. සතෙකුට ගහන ගල් අංගුලිමාල තෙරුන් වහන්සේගේ වදිනවා කියනවා. පාත්‍රයේ බිඳිලා සිවුර ඉරිලා ඔළුව පැලිලා ලේ ගලාගෙන ඔහොම තමයි කියනවා එන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට දවසක් එහෙම දකින්න ලැබුණා. දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය ඉවසන්ට. නුඹ බොහෝ කල නිරේ ගිහිල්ලා විඳවන්ට වෙන පාප කර්ම කරපු කෙනෙක්. ඒ නිසා ඉවසන්ට. ඉවසීමෙන් පිළිවෙත් පුරන්න කිව්වා. ඉවසීමෙන් පිළිවෙත් පුරන්ට කියනකොට ඉවසන්ට දක්ෂකමක් අංගුලිමාල තෙරුන් වහන්සේට තිබුණා. කිසි මැසිවිල්ලක් කිසි පසුතැවිල්ලක් නෑ. අයියෝ මට මෙහෙම වැරදුනා. එහෙම තැවිල්ලක් නෑ. මේ අත්වලින් මෙච්චර මැරුවා. එහෙම තැවිල්ලක් නෑ. මට සරණ ලබා දෙන්න ආපු ශාස්ත්‍රුන් වහන්සේ පස්සෙත් මරණවා කියන අදහසින් පැන්නුවා. මෙච්චර මහෝත්තම ශාස්ත්‍රුන් වහන්සේ මරණවා කියන හිත මං ඇති කරගත්තනේ. එහෙම කල්පනා නෑ. ඒ මුකුත් ලාමක කල්පනා නැතුව දක්ෂ වුණානේ තමන්ගේ වැරද්ද අඩුපාඩුව ටික ටික හදන්න. උන්වහන්සේ කොච්චර සිත දමනය කරගත්තාද කියන්නේ. එක දවසක් අරහත්වයට පත් වෙන්න පෙර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩම කරනදී ස්ත්‍රියකගේ විලාප හඬක් ඇහෙනවා. සිය බැලුවා කුමක් නිසාද මේ ස්ත්‍රිය මෙච්චර වේදනාවෙන් කෑ ගසන්නේ. ඇයගේ දරු ගැබ හිර වෙලා ප්‍රසූත වේදනාව බලවත් වෙලා ඇය විලාප තියෙනවා. උන්වහන්සේගේ හදවතේ අනුකම්පාවක් හටගන්නවා. හදවත තෙත්වෙනවා. පිණ්ඩපාත ගමන නවත්තලා යලි හැරුණා. සවැත්නුවර ජේතවනාරාමයට ගිහින් භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි එක් ස්ත්‍රියාවක් එක් නැගණියක් දරු ගැබ හිර වෙලා ඈ වේදනාවෙන් ඉන්නවා. ස්වාමීනි මට ඇගේ දුක නිවන්ට ඈට පිහිටක් වෙන්න පුළුවන් නම් දැන් මේ බලන්න ධර්මයක තියෙන හාස්කම. මිනිස්සු ඝාතනය කරපු මහා දාමරිකයෙක් මේ. අතේ අසිපත තියාගෙන අසිපත අමෝරලා මිනිස්සුන්ට කොටන රැහැත් වෙනකොට මිනිස්සු කොච්චර ජීවිතේ යදින්නේ නැද්ද? අනේ මරන්න එපා. මට කිරි බොයන වයසේ පොඩි දරුවෝ ඉන්නවා.
අනේ මාව මරන්න එපා එහෙම කියන්නේ නැද්ද කී දෙනෙක්? දෙමව්පියෝ දෙන්න බලාගන්න ඉන්න එකම පුතා මම මට මුකුත් කරන්න එපා කියලා යදපු අය කොච්චර ඉන්නේ නැද්ද? කිසි කෙනෙකුට අනුකම්පාවක් ලැබුණේ කිසි කෙනෙකුගේ කඳුලක් ඉස්සරහා ඒ හදවත තෙත්තුන්නේ එහෙම කරකස හිතක්. ස්ත්‍රියවකගේ ප්‍රසූත වේදනාවෙන් විලාප තිබීමක් ඉස්සරහා උණුවේ නැහැටි ධර්මය නම් ආශ්චර්යයි. ධර්මයේ තුලින් මිනිසෙකුගේ ජීවිතේ පරිවර්තනය වෙන හැටි යහපතට පෙරලෙන හැටි පින්වතුනි ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේගේ ළඟ කියනවා ස්වාමීනි මට පිහිටක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් අඟුලිමාල යන්න ඔබ. ගිහින් කියන්න මෙහෙම. නැගණි මම උපන්දා පටන් මේ මොහොත දක්වා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ තොර කරලා නැහැ. ඒක සත්‍යයක් නැගණියනි. ඒ සත්‍ය ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා. ඔබේ දරු ප්‍රසූතිය සුවසේම සිදු වේවා. ඔබ එහෙම සත්‍යක්‍රියා කරන්න අඟුලිමාල කිව්වා. එතකොට අඟුලිමාල තෙරුන් වහන්සේ කියනවා ස්වාමීනි මං කොහොමද මේ බඳු සත්‍යක්‍රියාවක් කරන්නේ? ස්වාමීනි මේ අත්වල ලේ තැවරී තිබුණා. ලේ තවරුණු අත් ඇතුව හිටපු කෙනෙක් මම. මට ඒ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා නැත අඟුලිමාල. ඔබ මෙහෙමයි කළ යුත්තේ. යතෝහං භගිනී අරියාය ජාතියා ජාතු නැගණියනි මම යම් දවසක ආර්ය ජාතිය වන සම්බුදු සසුනේ උපන්නේ වෙම්ද එදා පටන් මේ මොහොත දක්වාම නාභිජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා මම දන්නේ නෑ පණ තියෙන කිසිම සත්‍යයකුගේ ප්‍රාණයට මා හානි කළ බවක්. තේන සච්චේන සොත්තිතේ හෝතු ඒක සත්‍යයක් ඒ සත්‍ය අනුහසින් ඔබට සෙත් වේවා. සොත්ති ගබ්බස්සාති ඔබේ ප්‍රසූතිය සුවසේම වේවා. එහෙම කියන්න කිව්වා. අඟුලිමාල පිරිත. ඉතින් අඟුලිමාල තෙරුන් වහන්සේ එය ඒ ප්‍රසූත වේදනාවෙන් හිටපු කාන්තාව අභියස කියනකොට ඒ මොහොතේම සුවපත් වුණා. දරුවා සුවසේම විහුණා. ඉතින් අදටත් ආශිර්වාද තියෙනවානේ. අදටත් අඟුලිමාල පිරිත කියලා කියන්නේ ආරක්ෂක පිරිතක්. කල්පයක් තිස්සේ ආනුභාව පිහිටවලනේ බුදුරජාණන් වහන්සේ ඒ වචනේ කියන්නේ. ඒ නිසා පින්වතුනි අදටත් අඟුලිමාල පිරිත කියලා කියන්නේ ආරක්ෂක පිරිතක්. විශේෂයෙන් ගැබිණි අම්මාවරුන් උදෙසා අපි ඉලක්ක කරගෙන කියනවා. නමුත් ජීවිතේ හැම මොහොතකටම ආරක්ෂක පිරිතක්. අර ගර්භණී මාතාවන්ට විතරක් කියන්නේ කියලා ඒ පිරිත ගැන නිකන් අද්භූත හැඟීම් ඇති කරගන්න එපා. මේ සමාජයේ සමහරවල්ලාවට තියෙනවා. අඟුලිමාල පිරිත කියන්න ඕන ගර්භණී අම්මා කෙනෙකුට මාස 8-9 පිරුණාට පස්සේ ඊට කලින් අහන්නවත් හොඳ නැහැ අඟුලිමාල පිරිත. ඊට කලින් ඇහුවොත් එහෙම මේ කල්ැතුම් බබා හම්බ වෙනවායි කියලා. එහෙම ලාමක අදහස් තියෙනවා මේ සමාජයේ. ඒවා කොහොම අතහරින්න ඕන අපි බුද්ධිමත් වෙන්න ඕන. අඟුලිමාල පිරිත කියලා කියන්නේ ආරක්ෂක පිරිතක්. ඒ ආරක්ෂක පිරිතේ සෙත ආනුභාවය අදටත් තියෙනවා. ඒ ආනුභාවය තියෙන්නේ කුමක් නිසාද කියලා හොඳට හිතන්න. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දමනය කිරීමේක. ඒ දමනය කළේ කොයි වගේ කෙනෙක්ද කියලා හිතන්න. ඒ දමනය කළේ වැරදි කර කර හිටපු පුද්ගලයෙක්. සමහර වෙලාවට අපි අපේ ජීවිතය ගැන පෞද්ගලිකව හැරී බලනකොට කායික ක්‍රියාවෙන් එච්චර දොස් අපි කරලා නැහැ. අපි එච්චර දරුණු දුෂ්ට වෙලා නැහැ. මේ මනුස්ස වර්ගයාට අපි එච්චර හානියක් කරලා නැහැ. නමුත් අපි සමහරවිට මී කතුරක් තිබ්බ එකක් ගැන හිත හූල්ලනවා. වෙන සත්තු මරපු එකක් ගැන හිත හූල්ලනවා. ඔන්න වැරදි කාම සේවනයක් කරලා ඒක ගැන හිත හූල්ලනවා. කියපු බොරුවක් ගැන හිත හූල්ලනවා. අපි එහෙම බලනකොට කොච්චර දුර්වල චරිතද. ඒ දුර්වලකම් ඔක්කොම පින්වතුනි අතහරින්න ඕන. අතහැරලා මේ බුද්ධ ශාසනය කියන ජීවිතේ මුළුමනින්ම සුවපත් කරගත හැකි දුර්වල ජීවිතයට ශක්තියක් උපදවා ගත හැකි සසුන කෙරෙහිම හිත් පහදවන්න. හිත් පහදවාගෙන තමන්ගේ ජීවිතේ අර පරණ වැරදි අඩුපාඩු ඒ ඔක්කොම හදාගෙන
නිවැරදි කරගන්නයි අපි උත්සාහවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලස්සන ගාථාව අපි සජ්ජායනා කරමු. ලෝක වර්ගයේ 7 වෙනි ගාථා රත්නය. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා යමෙකු අතින් කළ පව්කම් වැසෙනා විට කුසල් බලින් වලාකුලින් මිදුණු සඳක් අහසේ බබලන විලසින් අවිඳු අඳුර ඇති මෙලොවේ නුවණින් හේ බබලන්නේ. යමෙකුගේ අතින් කෙරිච්චි පාප කර්ම කොච්චරක් තිබුණත් ඒ කෙනාට පුළුවන් නම් කුසලේන පිතියති කුසල් බලයෙන් ඒ හැම එකක්ම වහලා දාන්න. එයා තමයි ලෝකයේ එළිය කරන පුන් සඳක් වගේ ජීවිතයක් උපදවා ගන්න. අපි උත්සාහවත් වෙන්න ඕන අපේ ජීවිතේ යම් යම් වැරදි අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා ඔක්කොම කුසල් බලයෙන් වසා දැමීමේ දක්ෂතාවය හදාගන්න. දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ ඒකට දක්ෂ වුණානේ. සීල සමාධි ප්‍රඥා දියුණු කළා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. පිරිනිවන් වැඩියා. අම්බපාලී ඒකට දක්ෂ වුණානේ. රාගී මුසපත් වෙච්ච කාන්තාවක් සරාගීව හිටපු කෙනෙක් ශාසනයට පැමිණුණා. රාගය දුරු කළා. නිවුණු සිතින් පිරිනුවම් පෑවා. අඩ්ඩකාසී කියලා කියන්නේ රාගයෙන් මුසපත් වෙලා හිටපු කෙනෙක්. අඩ්ඩකාසිය පැවිදි වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්න එන්න බැරි වුණානේ. බුදුරජාන් වහන්සේව දකින්න එන්න සූදානම් වෙනකොට සල්ලාලයෝ මඟ රැකගෙන ඉන්නවා අඩ්ඩකාසියව පැහැර ගන්න. මේ අඩ්ඩකාසී තෙරණියට වෙලාවට ආරංචි වුණා මේ සල්ලාලයෝ මඟ රැකන් ඉන්නවායි කියලා. බුදුරජාන් වහන්සේට දූතෙක් අතේ පණිවිඩයක් යවනවා ස්වාමීනි එන්න විදිහක් නැහැ සාස්ෘණ වහන්සේව දකින්න. මේ සල්ලාලයෝ මඟ රැකගෙන ඉන්නවා. තර බුදුරජාන් වහන්සේ ඒ දූතය අතේම අඩ්ඩකාසී තෙරණියට පණිවිඩයක් යවනවා. අඩ්ඩකාසී නුඹ එන්න ඕනේ නැහැ. නුඹ උපසම්පදා. නුඹ හොඳට පිරිසුදු උපසම්පදාවෙන් යුක්තව සිල් රකින්න කියලා බුදුරජාන් වහන්සේ උපසම්පදා පණිවිඩය දූතෙක් අතේ යැව්වේ අඩ්ඩකාසී තෙරණියට. ඒ නිසා ඒ උපසම්පදාව විශේෂයි. ඒකට කියනවා මේ දූත උපසම්පදාව කියන. ඒක බුදුරජාන් වහන්සේ වැඩිද්දී අඩ්ඩකාසී තෙරණියට විතරක් ලබා දීපු විශේෂ උපසම්පදාවක්. බලන්න එහෙම සිද්ධි වුණා. හැබැයි ඒ තෙරණින් වහන්සේලා අර කොහොම අඩුපාඩු ටික අමතක කරලා වැරදි ටික හදාගෙන ජීවිතේ සම්පූර්ණයෙන්ම සුවපත් කරගත්තා. නිවි ගියා. ඊළඟට ඒ කාලේ හිටියා ජම්බුක කියලා. මේ ජම්බුක කරපු පාප කර්මයක් නිසා 55 අවුරුද්දක් තිස්සේ අසූචි කකා හිටියේ. මිනිසුන්ගේ අසූචි, වියලි අසූචි කන්නේ. ඒ වියලි අසූචි කෑවා කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දැකලා. මොකද මුළු ලෝකෙටම වහගෙන හිටියා ඒක. නමුත් භාග්‍යතුන් වහන්සේ දැක්කා. දැකලා ජම්බුකයන්ව দমনය කළා. ධර්මයේ කියා දුන්නා. වැරදි හදාගන්න හැටි කියලා දුන්නා. එතකොට 55 අවුරුද්දක් තිස්සේ අසූචි කකා හිටපු කෙනා ඒ ඔක්කොම ටික අත්හැරියානේ. සාමාන්‍යයෙන් හින්නම් හිතයි අයියෝ මේ මගේ වැඩ ඔක්කොම අහුණානේ. මම මේ අසූචි කකා හිටපු කෙනෙක් කියලා ඔක්කොම අහුණානේ විලිලැජ්ජාවේ බෑ. ආයෙනම් මම මේ අහලකවත් ඉන්නේ කියලා. එහෙමනේ සාමාන්‍යයෙන් හිතන්නේ. ඒ මොකුත් නෑ. හදාගත්තා. හදාගෙන නිවැරදි වෙලා මේ බුද්ධ ශාසනයේ ජම්බුක මහරහතන් වහන්සේ පිරිනුවම් වැඩියා. ඊළඟට බලන්න ජීවිතවල ඇතැම් වූ කාලා තියෙන ගුටි. ඒක අවස්ථාවක තියෙනවා ඒක අරහත් උත්තමාවියකගේ චරිතාපදානයක්. ඒ උත්තමාවිය පිංගුතුනේ ඒ උත්තමාවියගේ ජීවිතේ හරි ශෝක ජනකයි. තමන්ගේම පුතාත් එක්ක
ස්වාමී භාර්යාව විදිහට හැසිරෙන්න ඇයට සිද්ධ වුණා. තමන්ගේම පුතත් එක්ක එක යහනේ. අම්මා කෙනෙකුට දරා ගන්න බැරි එකයි. ඊළඟට තමන්ගේම දුවත් එක්ක සම භාර්යාව වෙන්න වුණා. බලන්න ඉහිලුම් නෑ අම්මා කෙනෙකුට. ඒ කාන්තාව ජීවිතේ එපා වෙලා පාරට බැහැලා හිස හැරිච්ච යතේ යනකොට සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එනවා. ඔක්කොම ගිනි නිවාගෙන සැනසුණා. අර තමන්ට වැරදිච්චි තමන්ට බද වේදනා විඳවන්න සිද්ධ වෙච්ච අතීතය අත්හැරලා දැම්මා. ඒක මෙල්ලීගෙන කංකෙදිරික ගහ හිටියේ නේ. දක්ෂකමක්. එහෙනම් අපි අපේ ජීවිතේ සම්බන්ධයෙන් ගොඩාක් හිතන්න ඕන තැනක් අද අපි කතා කළේ. අපට වැරදිච්ච තැන්, දොස් සහිත තැන් කොච්චරවත් තියෙන්න පුළුවන්. හැබැයි අදහසක් ඇති කරගන්න හොඳට හිතේ ඕන වැරැද්දක් මේ ශාසනය ඇතුලේ හදන්න පුළුවන්මයි. මේ සසුන ඇතුලේ ඕන වැරැද්දක් හදාගෙන නිවැරදි වෙන්න පුළුවන්මයි. වැරදි පාරක ගියපු ජීවිතේ හරි පාරකට යොමු කරගන්න පුළුවන්මයි. සංසාරය කියන්නේම පිංගුතුනේ වැරදි පාරක්. සංසාරය කියන වැරදි පාරේ යන අපි නිවන් මඟ කියන හරි පාරට පැමිණිලා නිදහස් වෙන්නේ ශාසනය නේද? ශාසනයට වඩා වැරදි හදාගන්න පුළුවන් තැනක් මේ ලෝකේ වෙන ඇත්තේම නැත. ඒ නිසා පින්වතුන්ලාත් මේ අදහස හොඳට හිතට අරගන්න. සමහර කෙනෙක් පින්වතුන්ලාගේ පවුල්වල හිතවතුන් ආදී ඉන්න පුළුවන්. කරගත වැරදි ගැනම හිත නහයින් අඬන. ඒ අයටත් මේ ගැන කියලා දෙන්න. මේ ජීවිතේ අපිට වැරදිලා තියෙනවා නම් ඒව හදන්න පුළුවන්මයි කියන අදහස. ඒ අදහසින් යුක්තව මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අති දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහුණු මොහොතේ අපට අපේ වැරදි අඩුපාඩු දොස් සියල්ල හදාගෙන සුපින්බර ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පිනෙන් සතුට වෙන සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද අප හැම දිනාට නොඅඩුවම දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් වන පින්වත් ඩී.එම්.ඒ. ආර්යරත්න පියාණන්ටත් ජී හේමාවතී මෑණියන්ටත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසී නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේ පින් පුරාගෙන දහමේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ මෑණියන්ටත් පියාණන්ටත් වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ඩී.එම්. ඩිංගිරි බණ්ඩා මහත්මයාට, අයිඑම් පොඩිමැණිකේ මහත්මියට, ජී චාලිස් සිඤ්ඤෝ මහත්මයාට, ජේ.එච්. රන්මැණිකා මහත්මියට, ධර්මසේන අධිකාරි මහත්මයාට, ඩී.එම්. කල්යාණවතී මැණිකේ මහත්මියට, ඩී.එම්. කුසුමාවතී මහත්මියට, ඩී.කේ. උදේසිරි මහත්මයාට සහ මුතුබණ්ඩා රත්නායක මහත්මයා ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාගේ පවුල්වල
මිය පරලොවයන්ට යෙදුණු ඒ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාහට පින් අනුමෝදන්ව පරලොව සැපයට පත්වී අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. අද ධර්මදානයන් සිදු කළේ පින්වත් ඩීඑම් ආර්යරත්න දසනායක පියාණන්ගේ සහ ජීඑම් හේමාවතී මෑණියන්ගේ දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසිනුයි. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය පවුලේ සියලු දෙනාහට අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පatti සැලසේවා, ධර්ම දානමය පිණේ අනුහසින් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා, රැකී රක්ෂා ආදියත් දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු වෙත්වා. ජීවිතේට යම් මේ පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදිය වෙත්න සියල්ලම දුරු වෙත්වා. ඊතා සුවසේම තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්නටත් දහම් මඟ දියුණු කරගන්නටත් පින්වතුන්ලාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කළ ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, දහම් ශ්‍රවණය කළ සියලු දෙනාහට තමන්ගේ ජීවිතවල වැරදි අඩුපාඩු දොස් ආදිය මනාකොට සකස් කරගෙන සැනසුණු ජීවිත උපදව ගන්න, ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.